समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්සිමේ සත්ත බොජ්ජංගේ භාවයතෝ කාමසවාපි චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමීති ඥානං හෝති කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති සද්ධර්ම ශ්‍රවණාබිලාසී ලංකා ලෝකවාසී සදා වන්දනීය සදා පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන වෙසක් මස පුරාවටම සංවිධානය කෙරෙන විකාශනය කෙරෙන උතුම් වෙසක් ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කිරීමේ උතුම් උදාරතර අරමුණ අභිලාෂයේ පෙරදරි කරගෙන මේ උතුම් සද්ධර්මානුශාසනා පින්කමට සම්බන්ධව සිටින සදැහැති වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි පින්වතියනි සත්‍තිස් පාක්ෂික බෝධි ධර්ම මූලික මාතෘකාව කොටගෙන මේ දේශනාවන වෙසක් ධර්ම දේශනා මාලාවේ අද දවසේ උතුම් ධර්මානුශාසනාව වෙන්වෙන්නේ පින්වතුනි සත්ත බොජ්ජංග ධර්මයන් හැඳින්වීම සඳහායි. මේ උතුම් වෙසක් ධර්මදේශනා මාලාවත් සමග ඒකාත්මික වෙච්ච පුණ්‍යවන්ත ඔබ හැම දෙනාම මේ වන විටත් සත්‍තිස් පාක්ෂික බෝධි ධර්මයන්ට අදාළ ධර්ම පර්යායන් පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් පසු වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ සත්‍තිස් පාක්ෂික බෝධි ධර්මයන්ට අයත් තවත් ඊටාම වටින ධර්ම පර්යායක් සත්ත බොජ්ජංග දේශනාවයි අද දවසේ අපි හඳුන ගන්නට උත්සාහවන්ත වෙන්නේ. පින්වතුනි
තථාගත ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ පහාරාද අසුරේන්ද්‍රයා සමග සංවාදයක් ඇති වෙනවා. මේ සංවාදයේ තුලදී අපේ බුදුරජාණන් වහන්සේ පහාරාද අසුරේන්ද්‍රයාගෙන් විමසනවා, අසුරය සාමාන්‍යයෙන් අසුරයන් මහා සමුද්‍රයට මහා මුහුදට හරි ප්‍රියයි, හරියට රුචි කරනවා, සිත් අලවනවා. මේ විදිහට අසුරයන් මහා සමුද්‍රයට, මහා සාගරයට, මහා මුහුදට ප්‍රිය වෙන්නත්, සිත් අලවන්නත්, රුචි කරන්නත් හේතු මොනවද කියලා විමසනවා. ඒ වෙලාවේ පින්වතුනි පහාරාද අසුරේන්ද්‍රයන් තථාගතයන් වහන්සේට තමන් ඇතුළු අසුර ප්‍රජාව මහා සමුද්‍රයට මහා මුහුදට රුචි කරන්නට, ප්‍රිය කරන්නට, සිත් අලවන්නට හේතු වන මහා සමුද්‍රයේ සතු ආශ්චර්යවත් කරුණු 8ක් පෙන්වා දෙනවා. ඒ කරුණු අතරේ පින්වතුනි පහාරාද අසුරේන්ද්‍රයන් මතක් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ මහා සමුද්‍රයේ වටිනා සාරභාර වස්තුන් තියෙනවා. නොඑක් මාණික්යන් තියෙනවා, මුතු තියෙනවා, මැණික් තියෙනවා, බෙල්ලන් සිටිනවා, ඒ වගේම රත්තරන් තියෙනවා, ඒ වගේම රතු මැණික් තියෙනවා, නිල් මැණික් තියෙනවා. මේ විදිහේ නොයෙකුත් රත්න වර්ගයන් ගෙන් මහා සාගරය ගැවසී තිබෙන නිසා, ඒ සාගරය තුල මේ විදිහේ නොයෙකුත් මැණික් වර්ග තියෙන නිසා මම ඇතුළු අපේ අසුර ප්‍රජාවම මහා සමුද්‍රයට ප්‍රිය කරනවා, මහා සමුද්‍රයට සිත් අලවනවා, මහා සමුද්‍රයට රුචි කරනවායි කියලා. එන්නේ ඒ වෙලාවේ පින්වතුනි අපේ තථාගත සම්බුදු පියාණන් වහන්සේ පහාරාද අසුරේන්ද්‍රයාට මතක් කරනවා, අසුරය මහා සමුද්‍රයේ වටිනා මැණික් වර්ග තියෙනා හා සමානවම මගේ මේ සම්බුද්ධ ශාසනය තුලත් වටිනා මැණික් වර්ග තියෙනවා. මේ උතුම් සද්ධර්මයේ නැමැති සාගරය තුලත් ඔබ ඔය කියන විදිහේ අගනා වටිනා මිලකල නොහැකි මැණික් වර්ග තියෙනවා. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදානය, ඒ වගේම පංච බල ආදී විදිහේ මැණික් වර්ග මේ ධර්මයේ නැමැති සාගරය තුලත් තියෙනවා. ආන්න ඒ මැණික් අතර තියෙන මැණික් වර්ගයක් තමයි සත්ත බොජ්ජංග කියලා කියන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා. එතකොට පින්වතුනි එහෙනම් අවබෝධ කොට ගත යුතුයි පළමුවෙනියටම අපි පැහැදිලි කරගන්නට සූදානම් වෙන්නේ, මේ අපි අවබෝධය ඇති කරගන්නට සූදානම් වෙන්නේ මේ ධර්මයේ නැමැති සාගරයේ තියෙන වටිනාම මාණික්යන් අතරේ වටිනා මාණික්යක් පිළිබඳවයි. ඒ තමා සත්ත බොජ්ජංග ධර්මයන්. පින්වතුනි මේ උතුම් ධර්මානුශාසනාව තුලදී සත්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳ සැකෙවින් හඳුන්වීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙතනින් ඉදිරියට ඔබට පුළුවනි ඒ බොජ්ජංග ධර්මයන් පිළිබඳ ඊටාම හොඳ අවබෝධයක් ලබන්නට ඒ ධර්මානුශාසනාවන් සමග ඒකාත්මික වෙමින්. එතකොට පින්වතුනි
ඒ බෝධි අංගයන් පිළිබඳ ධර්මානුකූල විවරණයක් ඔබට ලබා ගන්නටත් ඒ වගේම ඒ බෝධි අංගයන් ප්‍රායෝගිකව Tamanගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගන්න ආකාරයේ පිළිබඳවත් මෙතනින් ඉදිරියට සිද්ධ වෙන දේශනා ඔස්සේ ඔබට දැන කියා ගන්නට පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ දේශනාව තුළදී අපි සිද්ධ කරන්නේ සත්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳ හඳුනා ගැනීමක් පමණයි. පින්වතුනි අපි බොජ්ජංග ආදී නාමයෙන් මේ ධර්මපර්යාය හඳුන ගන්නවා. බෝධි අංග තමයි පින්වතුනි බොජ්ජංග බවට පත් වෙන්නේ. එතකොට අපිට අඳුන ගන්නට පුළුවන් කමක් තියෙනවා මේ බොජ්ජංග දේශනාවන් දිහා බැලුවහම මේ බොජ්ජංග කියන වචනේ අදහස අර්ථය පින්වතුනි සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තේ පැහැදිලි කරනවා එක්තරා ස්වාමින් වහන්සේලා දෙනමක්ම බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ස්වාමීනි බොජ්ජංග කියලා කතා කරනවා බොජ්ජංග කියලා කියනවා ස්වාමීනි සැබවින්ම මේ බොජ්ජංග කියන්නේ මොකක්ද බොජ්ජංගාති බන්තේ වුච්චති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බොජ්ජංග කියලා කියනවා කිත්තාවතානුකෝ බන්තේ බොජ්ජංගාති කවරක් නිසා කුමක් නිසා කවරාකාරයෙන් බොජ්ජංගයට අපි බොජ්ජංග කියන්නේද කියලා අහනවා. අනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දේශනා කරනවා බෝධාය සංවත්තන්තිතිකෝ භික්ඛු තස්මා බොජ්ජංගාති වොච්චති. අවබෝධය පිණිස හේතු වන නිසා අවබෝධය ළඟා කර දෙන නිසා අවබෝධය සාක්ෂාත් කර දෙන නිසා බොජ්ජංග නාමයෙන් මේ ධර්මපර්යායන් හැඳින්වෙන බව බෝධාය සූත්‍ර දේශනාව තුලත් අග්ගි සූත්‍ර දේශනාව තුලත් පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම බෝධාය සූත්‍ර දේශනාව තුල සහ භික්ඛු සූත්‍ර දේශනාව තුලදී පැහැදිලි කෙරෙනවා මේ අවබෝධයේ පිණිස උපකාරී වන නිසා මේ ධර්මපර්යාය බොජ්ජංග හැටියට හඳුන්වන බව. එතකොට පින්වතුනි අපි මේ සංසාරය තුල අනේක ප්‍රකාර වූ දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දෙමින් මේ දුක් සහිත අනුතුරු සහිත සංසාර ගමනක් අපි ගමන් කරන්නේ අවබෝධය නැති නිසාමයි. අනවබෝධය නිසාමයි අපි මේ සසර ගමනකට උරුමකම් ලැබලා තියෙන්නේ. අවබෝධය ඇති කරගත්තද යම් දවසක ආන්න එදාට අපි කාටත් මේ සසර ගමන නතර කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ අවබෝධය ලබා ගන්නේ මොනවා පිළිබඳවද? ලෝකය සහ ලෝක සත්වයා පිළිබඳව. එහෙමත් නැත්නම් පින්වතුනි චතුරාර්ය සත්‍ය දේශනාව පිළිබඳව. දැන් අපි දන්නවා ඔබ ධර්මයේ ශ්‍රවණය කරන දහමට ලැබී ශ්‍රාවක පින්වතුන් විදිහට ලෝකය කියලා අපි අඳුනගන්නේ බඹයක් තරම් වූ මේ ශරීරයමයි. ලෝකය පිළිබඳ අවබෝධය ලබනවා කියලා කියන්නේ මම පිළිබඳව අවබෝධය ලබා ගන්නවා කියන එකමයි. ඒ වගේම ලෝකයේ යථා ස්වභාවයේ වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ යථාර්ථවාදී ලක්ෂණ පිළිබඳ අවබෝධය ලබනවා කියන එක. අනේ එකී අවබෝධය තමයි සසර ගමන නතර කරන්නට අපි ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට
අපට උපනිශ්‍රේ වෙන්නේ. අන්න එකී අවබෝධය ලබා ගැනීම සඳහා අපිට උපකාරී වන ධර්මපර්යාය තමයි සත්ත බොජ්ජංග ධර්මපර්යාය. ඒ අවබෝධය සඳහා උපකාරී වන නිසාමයි මේ ධර්මපර්යාය අපි බොජ්ජංග නාමයෙන් හඳුනාගන්නේ. එතකොට ඔබ දන්නවා බොජ්ජංග ධර්ම 7ක් අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාරනවා. සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය. අංග 7ක් අපිට තථාගතයන් වහන්සේ පෙන්වා වදාරන්නට යෙදුනා අවබෝධය පිණිස හේතු වන. එතකොට මේ උතුම් දේශනාව තුළ මේ අංග 7 පිළිබඳ යම් පැහැදිලි අවබෝධයක් ඔබට ලබන්න පුළුවන්. අපි පෙරිනුත් සිහිපත් කළා වගේ පින්වතුනි මේ දේශනාවෙන් අනතුරුව මේ වෙසක් දේශනා මාලාව තුළ සිද්ධ වෙන්නේ ඒ බොජ්ජංග ධර්මයන් පිළිබඳ දේශනාව සිද්ධ කිරීමයි. ඒ අනුව ඔබට ඉදිරි දේශනාවලදී සති සම්බොජ්ජංගය පිළිබඳව, ධම්ම විජය සම්බොජ්ජංගය පිළිබඳව, ඒ වගේම විරිය සම්බොජ්ජංගය පිළිබඳව, ඒ වගේම ප්‍රීති සම්බොජ්ජංගය පිළිබඳව, පස්සද්ධි සම්බොජ්ජංගය පිළිබඳව, සමාධි සම්බොජ්ජංගය පිළිබඳව සහ උපේක්ඛා සම්බොජ්ජංගය පිළිබඳව ඊටා හොඳ ධර්ම කරුණු ශ්‍රවණය කරන්නටත් ඒ බොජ්ජංග ධර්මයන් තමන්ගේ ජීවිතයට කොහොමද ප්‍රායෝගිකව එකතු කරගෙන බොජ්ජංග දහම් වඩන්නේ කියන කාරණයත් අවබෝධ කරගන්න පුළුවන්. එනිසා අපි මේ වෙලාවෙම ඔබට කරුණාසිතින් ආරාධනා කරනවා මේ උතුම් ධර්ම දේශනා මාලාවත් සමගම ඒකාත්මික වෙන්නට කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම බොජ්ජංග සංයුක්තයේ තුලදී අපිට පෙන්වා වදාරනවා කොහොමද මේ සත්ත බොජ්ජංග ධර්මයන් වඩන්නට අවශ්‍ය වෙන්නේ කියලා. ඒ දේශනාව ඇතුලේ ඊ타ත්ම විචිත්‍ර දේශනාවක් සඳහන් වෙනවා පින්වතුනි. සීල සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව පිළිබඳව ඔබත් සමග යම් කරුණු කාරණා සාකච්ඡා කරන්නට ඕනීය කියලා අපි අදහස් කළේ ඒක ඊටාම අපේ ජීවිතවලට සමීප කර ගැනීමේ හැකියාව වැඩි මට්ටමක තියෙන නිසා. මේ වෙලාවේ ඔබ මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා. ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි, ඔබෙන් අපි ඇහුවොත් මේ වන විට ඔබ ඔබේ ජීවිතේ කොයිතරම් බණ අහලා ඇතිද කියලා, කොයිතරම් ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරලා ඇතිද කියලා ඔබට සංඛ්‍යාත්මකව ස්වාමීන් වහන්සේ මම මෙච්චර බණ අහලා තියෙනවා කියලා කියන්නට බැරි වෙයි. ඒ ඇයි ඔබ ඒ තරමටම බණ අහන පිරිසක්. අපේ බෞද්ධ සමාජයේ බොහෝ පින්වත් පින්වතියන් ගොඩාක් ධර්මයේ ශ්‍රවණය කරනවා. බණ නිතරම අහනවා. එනිසා මෙන්න මෙච්චරක් මම මගේ ජීවිතේ බණ අහලා තියෙනවා, ධර්ම දේශනා ශ්‍රවණය කරලා තියෙනවා කියලා නිශ්චිතවම අපිට සංඛ්‍යාවක් කියන්න බැරි වෙයි. ඒ අපි ගොඩාක් බණ අහන නිසා, ගොඩාක් ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන්න සම්බන්ධ වෙන නිසා. ඒ නිසායි මේ දේශනාව ඔබට ඊටාම සමීප කරගන්න පුළුවන් ඔබේ ජීවිතයට. මොන දේශනාවද? සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේ සඳහන් වෙන සීල සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව තුල පින්වතුනි හරි ලස්සනට බුදුහාමුදුරුව අපිට උගන්වා වදාරනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලාට පස්සේ
තමන් ශ්‍රවණය කරපු ධර්ම දේශනාව තුලින් කොහොමද මේ සත්ත බොජ්ජංග ධර්මයන් වඩන්නේ කියන කාරණය. ඊටාම වැදගත් දේශනාවක්. මොකද අපිට මේ දේශනාව වැදගත් ඇයි? අපි බණ අහන පිරිසක්. අපි බණ අහපු පිරිසක්. එතකොට බණ අහපු පිරිසක් වෙච්ච අපට බණ අහන පිරිසක් වෙච්ච අපට මේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා අවසානයේ ඒ ශ්‍රවණය කරපු ධර්මානුශාසනාව ඔස්සේ මේ සත්ත බොජ්ජංග ධර්ම වඩන ප්‍රතිපදාව අපි පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් ඒක කොයි තරම්නම් අපේ ජීවිතයට ආලෝකයක් වෙයිද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ඒ නිසයි මේ දේශනාව ඔබත් සමග අපි කතා කරන්න ඕනීය කියලා අදහසක් ඇති කරගත්තේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයා ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ බණ ඇහුවට පස්සේ කායික සැහැල්ලුවත් මානසික සැහැල්ලුවත් ඇති කර ගන්නවා. කායික සැහැල්ලුවත් මානසික සැහැල්ලුවත් ඇති කරගත්ත ඒ තැනැත්තා මොකද කරන්නේ? තමන් ශ්‍රවණය කරපු ධර්මය හොඳට සිහිපත් කරනවා. නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත කල්පනා කරනවා. සිහියෙන් යුක්තව ඒ ධර්ම කරුණු පිළිබඳ සිතනකොට, කල්පනා කරනකොට, සිහිය පිහිටවලා ඒ තමන් ශ්‍රවණය කරපු ධර්ම කරුණු මෙනෙහි කරනකොට ආන්න ඒ පුද්ගලයා තුල සති සම්බොජ්ජංගය වැඩෙන්න ආරම්භ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට සති සම්බොජ්ජංගය වැඩෙන්න ආරම්භ වුණාට පස්සේ ඒ පුද්ගලයා සති සම්බොජ්ජංගේ වඩනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවනේ මේ එක් බොජ්ජංග ධර්මයන් වැඩන්නට හේතුවන ආහාර, හේතුවන ප්‍රත්‍ය, හේතුවන හේතු සාධකයන් තියෙනවා. නූපන් බොජ්ජංග ධර්මයන් වඩන්නටත් වඩන ලද බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්නටත් හේතු වෙන විදිහේ ප්‍රත්‍යයන් තියෙනවා. ඒ බොජ්ජංග ධර්මයන්ට වෙන් වශයෙන්. එතකොට පින්වතුනි, දැන් මේ සති සම්බොජ්ජංගය වඩන කොටත් නූපන් සති සම්බොජ්ජංගේ වඩා ගන්නටත් උපන් සති සම්බොජ්ජංගේ දියුණු කරගන්නටත් හේතු වෙන කරුණු තියෙනවා. ආන්නේ කාරණා යෝනිසෝ මනසිකාරියෙන් යුක්තව විමසනකොට, කල්පනා කරනකොට, මෙනෙහි කරනකොට එයා තුල සති සම්බොජ්ජංගේ වැඩෙනවා. සති සම්බොජ්ජංගේ වැඩෙන කෙනා තුල සති සම්බොජ්ජංගේ පූර්ණත්වයට පත් වෙනවා. දැන් ආරම්භ කළේ කොතනින්ද? ධර්මයේ ශ්‍රවණය කරනවා, බණ අහනවා, කයේ සැහැල්ලුව ඇති කරගන්නවා, සිතේ සැහැල්ලුව ඇති කරගන්නවා, කයත් සැහැල්ලු කරගෙන සිතත් සැහැල්ලු කරගෙන තමන් ශ්‍රවණය කරපු ධර්ම කරුණු හොඳට සිහිය පිහිටවාගෙන මෙනෙහි කරනවා. ඒ ධර්ම කරුණු ගැන සිතනවා. ඒ ධර්ම කරුණු පිළිබඳ කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට තමයි සති සම්බොජ්ජංගය වැඩෙන්න ආරම්භ වෙන්නේ, පටන් ගන්න. ඊළඟට පින්වතුනි, යා මොකද කරන්නේ? අර ශ්‍රවණය කරපු හොඳට සිහියෙන් මෙනෙහි කරපු, සිතපු, කල්පනා කරපු ඒ ධර්ම කරුණු සිහියෙන් යුක්තව, ප්‍රඥාවෙන් යුක්තව විමසනවා. ප්‍රඥාවෙන් යුක්තව සොයනවා. ඒ වගේම ප්‍රඥාවෙන් යුක්තව විචාරනවා. දැන් මේ ධර්ම කරුණු ප්‍රඥාවෙන් විමසනකොට, ප්‍රඥාවෙන් සොයනකොට, ප්‍රඥාවෙන් විචාරය කරනකොට ආන්න ඒ පුද්ගලයා තුල ධම්ම විජය සම්බොජ්ජංගය වඩන්න ආරම්භ වෙනවා, පටන් ගන්නවා.
ධම්මවිජේ සම්බොජ්ජංගය වඩන්ඩ ආරම්භ වෙච්ච කෙනා තුළ ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩෙන්ඩ හේතු වෙන්නේ කුසල ධර්මයන් පිළිබඳ, අකුසල ධර්මයන් පිළිබඳ, ඒ වගේම අපි හඳුනගන්නවා සුදු ධර්මයන් සහ කළු ධර්මයන් විදිහට ධර්මයන්, ඒ වගේම අපි වැරදි ධර්මයන්, නිවැරදි ධර්මයන් කියලා අපි හඳුනගන්නවා. හොඳ ධර්මයන්, නොහොඳ ධර්මයන් කියලා අපි හඳුනගන්නවා. මේන්න මේ ධර්මතා පිළිබඳව කල්පනාවෙන් යුක්තව නැත්නම් නුවණින් යුක්තව විමසනවා නම්, ඒ වගේම සොයනවා නම්, විචාරය කරනවා නම් ඔහුගේ ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒතර ධම්මවිජේ සම්බොජ්ජංගේ මේ විදිහට වඩන කෙනා තුළ ධම්මවිජේ සම්බොජ්ජංගේ පූර්ණත්වයටපත් වෙනවා. දැන් ආරම්භයේ කොතනද? බණ අහපු තැනයි. ධර්මය ශ්‍රවණය කරපු තැනයි ආරම්භයේ මේ වැඩපිළිවෙලේ, මේ ප්‍රතිපදාවේ. ධර්මයේ ශ්‍රවණය කළා, ඒ තුලින් කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව ඇති කරගත්තා. ඒ මානසික සැහැල්ලුව සහ කායික සැහැල්ලුවෙන් පසු වෙනකොට එයා ශ්‍රවණය කරපු ධර්මය සිහියෙන් යුක්තව කල්පනා කරනවා. සිහිය පිහිටවලා ඒ ධර්ම කරුණු පිළිබඳ හිතනවා, මෙනෙහි කරනවා. එතනින් තමයි සති සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්නෙ. ඊළඟට මොකද කරන්නේ? එයා අර ශ්‍රවණය කරපු ධර්ම කරුණු නුවණින් යුක්තව විමසනවා. නුවණින් යුක්තව ඒ ධර්ම කරුණු සොයනවා. නුවණින් යුක්තව ඒ ධර්ම කරුණු විචාරයට ලක් කරනවා. අන්න එයා තුළ එතකොට ධම්මවිජේ සම්බොජ්ජංගය පටන් ගන්නවා, වැඩෙන්න ආරම්භ වෙනවා. ඊළඟට පින්වතුනි, එයා දැන් නුවණින් යුක්තව දහම් කරුණු ගැන සොයනකොට, එය විචාරය කරනකොට, ඒවා ගවේෂණය කරනකොට, ඒ විචාරණ, සොයන, විමසන දහම් කරුණු Tamanගේ ජීවිතයට එකතු කරගන්න වීර්යවන්ත වෙනවා. ආන්න ඒ වීර්යවන්තභාවය ඇති කරගන්න කෙනා තුළ විරිය සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට පින්වතුනි, එයා ප්‍රාරම්භ විරිය, ඊළඟට නික්ඛම්ම විරිය ආදී විදිහට මේ වීරය අපි අඳුන ගන්නවා කොටස් තුනක්. ආරම්භක විරිය කියලා අපි අඳුන ගන්නවා. ඒ වගේම නෙක්ඛම්ම විරිය කියලා අපි අඳුන ගන්නවා. ඒ වගේම පරක්කම විරිය කියලා අපි අඳුන ගන්නවා. එතකොට ආරම්භක විරිය කියන්නේ යමක් ආරම්භ කිරීම සඳහා ඇති කරගන්න වීරය. ඊළඟට පින්වතුනි, මේ කුසීතකම ආදිය නැති කර ගැනීම සඳහා වීරයවන්ත වෙනවා. ඊළඟට පින්වතුනි, මේ සංසාරයේ මේ අපි සසරට ඇලිලා බැඳිලා ඉන්න ඒ බැඳින් සිඳලා දාන්න වීරයක් ඇති කර ගන්නවා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා අපි ඉගෙන ගන්න ඔන්න ඕක. දැන් අන්න ඒ විදිහට වීරය වඩන කෙනා තුල වීරය සම්බොජ්ජංගේ පරිපූර්ණත්වයටපත් වෙනවා. ඔබ ආයෙ මතක තියාගන්න, මේ වැඩපිළිවෙල, මේ ප්‍රතිපදාව ආරම්භුනේ කොතනින්ද? ධර්මයේ ශ්‍රවණය කරන තැනින්. ඊළඟට පින්වතුනි, දැන් මෙයා වීරයෙන් යුක්තව කටයුතු කරනකොට, වීරයෙන් යුක්තව දහම තුල මෙයා හැසිරෙනකොට එයාට නිරාමිස ප්‍රීතිය ඇති වෙනවා. වීරයෙන් යුක්තව මේ දහම තුල හැසිරෙන්න එයාට නිරාමිස ප්‍රීතිය ඇති වෙනවා. නිරාමිස ප්‍රීතිය ඇති වුණාට පස්සේ පින්වතුනි, එයා තුල ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන්න ආරම්භ වෙනවා, පටන් ගන්නවා. ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගත්ත තැනදී එයා මොකද කරන්නේ පින්වතුනි? සිතුවිලි වල සැහැල්ලු බව සහ සිතේ සැහැල්ලු බව පිළිබඳ යෝනිසෝ මනසිකාර්ය මෙහෙවනවා. ආන් එතකොට එයා තුල
ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නූපන් ප්‍රීති සම්බොජ්ජංගේ වඩා ගන්නත් වැඩිලා තියෙන ප්‍රීති සම්බොජ්ජංගේ දියුණු වෙන්නත් හේතු වෙනවා. සිතුවිලි වල සැහැල්ලු බව සහ සිතේ සැහැල්ලු බව යෝනිසෝ මනසිකාර්ය මෙහෙवला දකින්නකොට කල්පනා කරනකොට මෙනෙහි කරනකොට නාන්නේ විදිහට එයා ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා. එතකොට ප්‍රීති සම්බොජ්ජංග ධර්මයේ පරිපූර්ණත්වයටපත් වෙනවා. ප්‍රීති සම්බොජ්ජංග ධර්මයේ පරිපූර්ණත්වයටපත් වෙනකොට දැන් මෙයාගේ සිතුවිලි සැහැල්ලුයි, ඒ වගේම මෙයාගේ සිත සැහැල්ලු භාවයට සංසිඳීමකටපත් වෙලා. එතකොට මෙයා බොහොම සැපයටපත් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වුණා. ඊළඟට පින්වතුනි මෙයාගේ කායික සැහැල්ලු බව සහ සිතේ සැහැල්ලු බව ඇති වෙනවා. ඒක අපි කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය කියන. ඒතර පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගත්තට පස්සේ එයා පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනකොට එයාගේ හිත මැදිහත් භාවයටපත් වෙනවා. ඇයි? එයාගේ කයත් සැහැල්ලුයි, එයාගේ සිතත් සැහැල්ලුයි. ඒ නිසා මොකද වෙන්නේ? එයාගේ හිත මැදිහත් භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් සිත එකඟ භාවයටපත් වෙනවා. ඇත්තටම පින්වතුනි වෙන්නේ සිත එකඟ භාවයටපත් වෙනවා. සිත එකඟ භාවයටපත් වුණා කියලා කියන්නේ අන්න සමාධි සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්නවා. සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නාම එයා සමාධි සම්බොජ්ජංගේ වඩනවා. සමතේ නිමිත්ත වශයෙන් ඉදිරිපත් කරගෙන ඒ පිළිබඳ යෝනිසෝ මනසිකාර්යයේ මෙහෙवला සමාධි සම්බොජ්ජංගේ වඩනවා. සමාධි සම්බොජ්ජංගේ වඩන කෙනා තුල සිතේ මැදිහත් බවක් ඇති වෙනවා. ඒ සිතේ මැදිහත් බව ඇති වුණා කියන්නේ එයා තුළ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්ඩ පටන් ගත්තා කියන එකයි, වැඩෙන්න පටන් ගත්තා කියන එකයි. උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩිම ආරම්භ වෙච්ච කෙනා උපේක්ඛා සම්බොජ්ජංගේ වඩනවා. උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩිම සඳහා හේතු වන මූලික වන කාරණා පිළිබඳ යෝනිසෝ මනසිකාර්යයේ මෙහෙवला උපේක්ඛා සම්බොජ්ජංගේ වඩනකොට එයා තුළ උපේක්ඛා සම්බොජ්ජංගේ පරිපූර්ණත්වයටපත් වෙනවා. අන්න බලන්න පින්වත්. ආරම්භය ධර්මයේ ශ්‍රවණය කරන තැන. එතකොට ධර්මයේ ශ්‍රවණය කරපු කෙනා තමයි මේ විදිහට පියවරෙන් පියවර තමන් ශ්‍රවණය කරපු ධර්ම දේශනාව ඇසුරෙන්ම මේ බොජ්ජංග ධර්මයන් වඩන්නේ, දියුණු කරන්නේ, පරිපූර්ණත්වයට පත් කරගන්න. එතකොට ඔබට මෙතන පෙනුනද පියවර 3ක් තියෙනවා. මේ ප්‍රතිපදාව තුල පියවර 3ක් තියෙනවා. එකක් තමයි බොජ්ජංග ධර්මයේ වඩන්න පටන් ගන්නවා. ඊළඟට ඒ බොජ්ජංග ධර්මයේ වඩනවා. ඊළඟට ඒ බොජ්ජංග ධර්මයේ පරිපූර්ණත්වයට පත් කර ගන්නවා. පරිපූර්ණත්වයට පත් වෙනවා. ඒතර මේක පියවර 3ක් විදිහට අපි අඳුනගත්තොත් එහෙම අඩුම තරමේ පින්වතුනි අපි උත්සාහවන්ත වෙන්න ඕනි පළවෙනි පියවර වෙතවත් සමීප වෙන්න. පළවෙනි පියවරවත් පටන් ගන්න. ඒ බොජ්ජංග ධර්ම වඩන්න පටන් ගැනීම කියන පියවර අපි ක්‍රියාත්මක කළ යුතුයි. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න, ඔබ මේ වෙනකන් ගොඩාක් බණ අහලා ඇති. බොහෝ ධර්මානුශාසනාවන් වලට සම්බන්ධ වෙලා ඇති. හැබැයි ඒ ධර්මානුශාසනාවන් තුලින් ඔබට මේ විදිහට ක්‍රමානුකූලව බොජ්ජංග ධර්මයන් වඩන්නට තරම් හැකියාවක් ලැබුණද, ඒ සඳහා ඔබ උත්සාහවන්ත වුණාද කියලා දැන් ඔබ කල්පනා කරලා බලන්න. අඩුමතරමේ මේ අදියර 3න් පළවෙනි අදියරටවත් ඔබ සමීප වෙලාද? ඔබ ධර්මයේ ශ්‍රවණය කළා,
ඒ ශ්‍රවණය කරපු ධර්මයේ ඔබ සිහියෙන් යුක්තව මෙනෙහි කරලා තියෙනවද? ඒ ධර්මයේ සිහියෙන් යුක්තව කල්පනා කරලා තියෙනවද? ඒ ධර්මය සිහිය පිහිටවලා සිතනවද මෙනෙහි කරනවද? එහෙම කරලා තියෙනවද? ඒක තම නැනපමණින් කල්පනා කරලා බල ගත යුතුම කාරණයක් පින්වතුනි. ඒ නිසා මේ දහම තියෙන්නේ අපිට අපි ඔබට නිතරම සිහිපත් කරනවා වගේ සාදුනාද පවත්වලා සතුටු වෙන්න පමණක්ම නෙමේ. මේ දහම තුලම තියෙනවා පින්වතුනි මේ දහම් මග වඩන ප්‍රතිපදාව. අපේ තථාගත සම්බුදු පියාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ ප්‍රතිපදාව වඩන මාර්ගය අපිට පෙන්වා වදාරනවා. හැබැයි ඒ මාර්ගය හඳුනා ගන්නට තරම් අපි ප්‍රඥාවන්ත නොවීම කනගාටුදායක නැද්ද පින්වතුනි? ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා ඉදිරියට ඔබ යම් ධර්මදේශනාවක් ශ්‍රවණය කරනවා නම් බණපදයක් අහනවා නම් ඒ අහන බණපදය තුලින් ඒ ධර්ම දේශනාව තුලින් ඒ ධර්මානුශාසනාව තුලින් උත්සාහවන්ත වෙන්න මේ කියන ආකාරයට සත්ත බොජ්ජංග ධර්මයේ වඩන ප්‍රතිපදාව දියුණු කරන්න. ඔබට කරන්න තියෙන්නේ එතකොට ඔබ ශ්‍රවණය කරන ධර්මය හොඳට සිහියෙන් මෙනෙහි කරන එක, සිහියෙන් යුක්තව කල්පනා කරන එක, සිහිය පිහිටවලා ඒ ධර්ම කරුණු පිළිබඳ සිතන එකයි. එතකොට සති සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට ඔබ ශ්‍රවණය කරපු ධර්ම කරුණු නුවණින් විමසන්න ඕනේ. නුවණින් සොයන්න ඕනේ. නුවණ මෙහෙवला ඒ ධර්ම කරුණු ਵਿਚාරන්න ඕනේ. ඒ ධර්ම කරුණු නුවණින් සොයනකොට, නුවණින් විමසනකොට, නුවණින් ඒ ධර්ම කරුණු පිළිබඳ ਵਿਚාරනකොට ඔබ තුල ධම්ම විජය සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ ධර්ම කරුණු ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න වෙහෙසෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. ඔබ ඒ ධර්මයේ තුල හැසිරෙන්න, ඒ ඔබ ධර්මයේ තුල යෙදෙන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඔබ ධර්මයේ තුල උත්සාහයෙන් යෙදෙනකොට ඔබ ඒ ධර්මයේ ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව වීරියෙන් සමීප කරගන්නකොට ඒ දහම තුල ඔබ ජීවත් වෙනකොට අන්න ඔබ තුල විරිය සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. ඔබ දහම තුල හැසිරෙනකොට ඔබ දහම තුල ජීවත් වෙනකොට දහම ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්නකොට ඒ දහම තුලින් ඔබට නිරාමිස ප්‍රීතියක් ලැබෙනවා. අන්න ඒක තමයි ප්‍රීති සම්බොජ්ජංගේ ආරම්භය. ඊළඟට පින්වතුනි ඒ ප්‍රීති සම්බොජ්ජංගේ ආරම්භයට හේතු වුණු නිරාමිස සතුට ඔබ භුක්ති විඳිනකොට ඔබේ සිතත් ඔබේ කයත් සැහැල්ලුභාවයට පත් වෙනවා. ඔබේ සිතත් ඔබේ කයත් සැහැල්ලුභාවයට පත් වෙනවා. එහෙම නැත්නම් ඔබේ සිතත් ඔබේ සිතුවිලිත් සැහැල්ලුභාවයට පත් වෙනවා. ඒ සැහැල්ලුභාවයට පත් වෙනවා කියන්නේ ඔබේ පස්සද්ධි සම්බොජ්ජංගය වැඩෙන්න ආරම්භ වෙනවා කියන එකයි. ඊළඟට පින්වතුනි සිතයි සිතුවිලි සැහැල්ලුභාවයට පත් වෙනකොට ඔබේ සිත එකඟභාවයට පත් වෙනවා ඉතා පහසුවෙන්. ඔබේ සිත එකඟභාවයට පහසුවෙන් පත් වුණා කියන්නේ අන සමාධි සම්බොජ්ජංගේ වඩන්ඩ පටන් ගත්තා කියන එකයි. ඊළඟට පින්වතුනි සිත එකඟ වෙනවා කියන්නේ ඒ එකඟ වුණු සිත මැදිහත් භාවයට පත් වෙනවා. අන මැදිහත් භාවයට පත් වෙනවා කියන්නේම මොකක්ද? උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්ඩ ආරම්භය ලැබුණා කියන එකයි. එතකොට බලන්න හරිම ලස්සනට හරිම පිළිවෙලට අපේ තථාගතයන් වහන්සේ මේ සත්ත බොජ්ජංග ධර්මයන් වඩන ආකාරය පිළිබඳ අපිට
පැහැදිලි කළ වදාරලා තියෙනවා. එතකොට ඔබ ශ්‍රවණය කරන දේශනාවක් ඇසුරෙන් එතකොට ඔබට මේ සත්ත බොජ්ජංග ධර්මයන් වඩන්ට දියුණු කරන්න පුළුවන් මේ ප්‍රතිපදාව තුල කටයුතු කළොත්. බලන්න පින්වතුනි කොයි තරම් ප්‍රයෝජනවත්ද එතකොට අපි අහන ධර්මය තුලින් මේ විදිහේ ප්‍රතිපදාවක් දියුණු කරගන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතවලට. එනිසා පින්වතුනි උත්සාහවන්ත වෙන්න මහන්සි වෙන්න මේ ප්‍රතිපදාව ඔබේ ජීවිතයට සමීප කරගන්න. දැන් මේ ප්‍රතිපදාව වඩන ආකාරය පිළිබඳව ඔබට අපි පැහැදිලි කරනකොට ඔබ සත්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳවත් අවබෝධය ලබන්න ඇති. එහෙනම් අපි වෙන වෙනම සත්ත බොජ්ජංග ධර්මයන් අඳුන ගන්න උත්සාහවන්ත උනේ නැහැ. මොකද ඇතැම් විට මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ සත්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳ අවබෝධයකින් පසු වෙන. සමහර වෙලාවට මෙතන ධර්මයේ ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන් සත්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳ අවබෝධය නැති අපේ පින්වතුන්. අවබෝධය තියෙන පින්වතුන්ගේ අවබෝධය වැඩි කර ගැනීමටත් අවබෝධය නැති පින්වතුන්ට අවබෝධය ඇති කර ගැනීමටත් පහසු වෙන විදිහටයි අපි මේ ප්‍රතිපදාව වඩන ආකාරය පෙන්වා වදාරන්නට යෙදුනේ. එතකොට ඒ තුලින් ඔබට ඒ බොජ්ජංග ධර්මයන් අඳුන ගන්නත් පහසු වුණා කියලා අපි හිතනවා. ඒ වගේම ප්‍රතිපදාව වඩන ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගන්නටත් පුළුවන් වුණායි කියලා අපි විශ්වාස කරනවා. ඒතර මේ විදිහට පින්වතුනි සත්ත බොජ්ජංග ධර්මයන් යම් කිසි කෙනෙක් වඩනවා නම් බහුල වශයෙන් දියුණු කරනවා නම් ඔහුට ආනිසංස 7ක් ලැබෙන බවත් ඵල 7ක් ලැබෙන බවත් සීල සූත්‍ර දේශනාව තුලදීම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා. සත්තසු බොජ්ජංගේසු එවං බහුලී කතේසු සත්ත ඵලා සත්තානිසංසා පාටිකංකා. ඵල 7කුත් එහෙම නැත්නම් ආනිසංස 7කුත් ලැබෙනවා මේ සත්ත බොජ්ජංග ධර්මයේ වඩන කෙනාට බහුල වශයෙන් සත්ත බොජ්ජංග ධර්මයේ භාවිත කරන කෙනාට කියලායි සඳහන් වෙන්නේ. එතකොට මොනවද මේ ආනිසංස 7? දැන් අපි මේ ආනිසංස 7 හඳුනගමු. මොකද ඕනෑම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ දැන කියාගත්නොත් නේද? අපි හුරු පුරුදු වෙලා ඉන්නේ එහෙමයි පින්වතුනි. දැන් රැකියාවකට ගියත් අපි මුලින්ම අහන්නේ සැලරි එක කීයද කියලානේ. අපිට කොච්චර පඩියක් දෙනවද? අපිට ලැබෙන දේ මොකක්ද කියලා බලලා තමා අපි යමක් ක්‍රියාත්මක කරන්නේ හෝ යමක් කරන්නේ. අපිට ලැබෙන දේ මොකක්ද? අපිට මේකෙන් ලැබෙන ඵලය මොකක්ද? අපිට මේකෙන් ලැබෙන ප්‍රයෝජනෙ මොකක්ද? අපේ පැත්තට ප්‍රයෝජනෙ වැඩි නම් තමයි අපි ඒවා ක්‍රියාත්මක කරන්න උත්සාහවන්ත වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා මේ ප්‍රතිපදාව දියුණු කරන කෙනාට ඵල 7ක් එහෙම නැත්නම් ආනිසංස 7ක් ලැබෙනවා කියන කාරණය. පළවෙනි ආනිසංසය තමයි පින්වතුනි එයා මරණයටපත් වෙන්නට පෙර මේ ආත්ම භාවයේදීම උතුම් රහත් ඵලයටපත් වෙනවා. පළවෙනි ආනිසංසය. මරණයටපත් වෙන්නට පෙර මේ ආත්ම භාවය තුලදීම උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්නවා. දෙවෙනි ආනිසංසය තමයි පින්වතුනි මරණයටපත් වෙන අවස්ථාවේදී හෝ උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්න. ඒ කියන්නේ මරණයටපත් වෙන්නට පෙර රහත් වෙනවමයි. මරණයට පෙරින් රහත් ඵලයටපත් උන් නැත්තම් දෙවෙනි ආනිසංසය තමයි මරණයටපත් වෙන අවස්ථාවේදී රහත් ඵලයටපත් වෙනවා. තුන්වෙනි ආනිසංසය තමයි පින්වතුනි පංච ඕරම්භාගිය සංයෝජන ධර්මයන් දුරු කරලා බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබලා බ්‍රහ්ම ලෝකයේදී රහත් ඵලයටපත් වෙලා පිරිනිවන් පානවා. රහත් ඵලයටපත් වෙලා පිරිනිවන් පානවා. ඊළඟට පින්වතුනි හතරවන ආනිසංසයේ හැටියට හතරවන ඵලයේ හැටියට
පෙන්වා වදාරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ පංචෝරම් භාගයේ ධර්මයන් දුරු කරලා බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබනවා. බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබලා බ්‍රහ්ම ලෝකේ ආයුෂයේ අවසන් වෙන්නට පෙර හරි මැදදී රහත් ඵලය සාක්ෂාත් කරගන්න. ඊළඟට පස්වෙනි ආනිසංසය තමයි පින්වතුනි පංචෝරම් භාගයේ ධර්මයන් දුරු කරලා බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලබලා අසංකාර පරිනිබ්බායි. ඒ කියන්නේ වෙහෙස මහන්සියෙන් රහත් ඵලය සාක්ෂාත් භාවයට පත් කර ගන්න උත්සාහවන්ත වෙනවා. ඒ වගේම 6 වෙනි ආනිසංසය තමයි සසංකාරී පරිනිබ්බායි. ඒ කියන්නේ පංචෝරම් භාගයේ ධර්මයන් දුරු කරලා දිව්‍ය ලෝකයේ උප්පත්තිය මේ බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලබනවා. බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබලා සංස්කාර සහිතව රහත් ඵලයට පත් වෙනවා. ඒ කියන්නේ වෙහෙස මහන්සියෙන් යුක්තව. අසංකාර කියන්නේ වෙහෙස මහන්සියක් නැතුව, සසංකාර කියන්නේ වෙහෙස මහන්සියෙන් යුක්තව. අවසාන ආනිසංසය තමයි පින්වතුනි පංචෝරම් භාගයේ ධර්මයන් දුරු කරලා බ්‍රහ්ම ලෝකේ උපදිලා අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා ගමන් කරලා පිළිවෙලින් උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්න. එතකොට බලන්න පින්වතුනි මෙතනදී අපිට පැහැදිලි කරනවා මේ ආනිසංස වෙන්වෙන් වශයෙන් නෙමෙයි ලැබෙන්නේ. ඒක ඊටාම් වැදගත් අපි අවබෝධ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි ආනිසංසය මොකක්ද? මේ භවයේම මරණයට පෙර රහත් ඵලය සාක්ෂාත් කරගන්නවා. යම්කිසි කෙනෙකුට මේ භවයේම මරණයට පෙර රහත් ඵලය සාක්ෂාත් කරගන්න බැරි වුණොත් එයා මරණයටපත් වෙන මොහොතේ රහත් ඵලයටපත් වෙනවා. ඊළඟට මේ භවයේ රහත් ඵලයටපත් වෙන්න බැරි වුණොත් මරණයටපත් වෙන්න පෙර එහෙම නැත්නම් එයා මරණයටපත් වෙන අවස්ථාවේ රහත් ඵලයටපත් වෙනවා. එහෙම නොවුනොත් එයා අන්න පංචෝරම් භාගයේ ධර්මයන් දුරු කරලා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේදී මරණයටපත් වෙනවා. එහෙම පංචෝරම් භාගයේ දුරු කරලා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ රහත් ඵලයටපත් වෙන්න බැරි වුණොත් එයා මොකද කරන්නේ? පංචෝරම් භාගයේ ධර්මයන් දුරු කරලා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා හරියටම කල්ප ආයුෂ 5000ක් ගෙවන තැන එයා රහත් ඵලයටපත් වෙනවා. එහෙමත් නැත්තම් ඒ අවස්ථාවේ යාට ලැබුණේ නැත්තම් එයා අසංකාර පරිනිබ්බායි භාවයටපත් වෙනවා. එහෙමත් නැත්තම් එයා සසංකාර පරිනිබ්බායි භාවයටපත් වෙනවා. එහෙම නැති වුණොත් එයා අකනිටා බඹලව දක්වා ගමන් කරලා උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්නවා. අන්න බලන්න. කොතනින් කෙලවර වුණත් පින්වතුනි මේ ප්‍රතිපදාව දියුණු කරන කෙනා ඒකාන්තේම රහත් ඵලයටපත් වෙලාම තමයි නතර වෙන්නේ. අන්න අපි අවබෝධ කරගත යුතු වැදගත්ම තැන. ඒ නිසායි ඔබට අපි මාතෘකාව කරගත්තේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්සි මේ සත්ත බොජ්ජංගේ භාවයතෝ මේ සත්ත බොජ්ජංග ධර්මයේ වඩන කෙනා තුල කාමාශ්‍රවේ දුරු වෙනවා, භවශ්‍රවේ දුරු වෙනවා, අවිජ්ජාශ්‍රවේ දුරු වෙනවා. ඊළඟට පින්වතුනි මේ ආශ්‍රවයන් දුරු වුණා කියන ඥාණය ඇති වෙනවා. කීනා ජාති වුසිතං නැවත ඉපදීමක් නැති කරගන්නවා. ඒ වගේම වුසිතං බ්‍රහ්ම කීනා ජාති නැවත ඉපදීම දුරු කරගන්නවා. වුසිතං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාව වසලා නිමාවටපත් වෙනවා. කතං කරණීයං කළ යුතු සියල්ල කරලා අවසන් වෙනවා. නාපරං ඉත්තත්තායාති තවත් මට කළ යුතු දෙයක් නැහැ කියන අවබෝධය ඇති කරගන්නවා. ඒ කියන්නේ උතුම් රහත් ඵලයට පත් වුණා කියන එකයි. රහත් ඵලයේ සාක්ෂාත් කරගත්තා කියන එකයි. එනිසා පින්වතුනි ඔබට මේ උතුම් ප්‍රතිපදාව දියුණු කරන්න පුළුවන් නම් සත්ත බොජ්ජංග ධර්මයන් වඩන්නට පුළුවන් නම් ඒකාන්තයෙන්ම ඔබට උතුම් නිවනින් සැනසෙන්නට
උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්නට ඒ ධර්ම පර්යාය ඒ ප්‍රතිපදාවම හේතු වාසනා වෙනවා. ඒතර මේ සත්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරනකොට පින්වතුනි ඒ බොජ්ජංග ධර්මයන් වැඩි යුතු කාලයක් කොහොමද? ඒ බොජ්ජංග ධර්මයන් නොවැඩිය යුතු කාලය මොනවද? මේ සියලු කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ කරුණු කාරණා ඔබට තවදුරටත් අවබෝධය ලබන්නට පුළුවන් සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තය පරිශීලනය කරනකොට. එතකොට විශේෂයෙන්ම අග්ගී ආදී සූත්‍ර දේශනා තුලදී සිත ඇකිලෙන වෙලාවට ඇකුළුණු අවස්ථාවේදී වඩන්න ඕනේ සම්බොජ්ජංග ධර්මයන් මොනවද? සිත විසිරුණු භාවයට පත්වෙච්ච වෙලාවේ වඩන්න ඕනේ සම්බොජ්ජංග ධර්මයන් මොනවද? ආදී විදිහට බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව අපිට මේ බොජ්ජංග ධර්මයන් වඩන ප්‍රතිපදාවත් වැඩි යුතු අවස්ථාවත් වැඩි යුතු ආකාරයත් අපි කෙරෙහි කරුණාවෙන් යුක්තව පෙන්වා වදාරන්නට යෙදුණා. ඒ නිසා ඒ කරුණු කාරණා අපේ ජීවිතයට එකතු කරගෙන බොජ්ජංග ධර්මයන් වැඩිම තුළ මේ අපිට ලැබෙන්නා වූ ආනිසංස ළඟා කරගන්නට අපි උත්සාහවන්ත වෙමු. අපි වීරිය වඩමු. උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගෙන මේ සසර ගමන නතර කරගන්නට අපි හැම දිනාටම මේ උතුම් බොජ්ජංග ධර්මයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ බොජ්ජංග ධර්ම ජීවිතයට එකතු කරගෙන ඒ තුලින් මේ ප්‍රතිපදාව දියුණු කරලා උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගෙන සසර දුකින් මිදෙන්නට හැම දිනාටම මේ ධර්මපර්යාය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. එනම් මේ වෙලාවේ අපි උතුම් සත් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් කර ගන්නට යෙදුණු පුණ්‍ය ඵලය පලාත් බාර පින් කැමැති දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ පුණ්‍ය ඵලය අනුමෝදන් වේවා. සතුටට සැපයටපත් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් ඔබ හැම දෙනාටම ලැබේවා. ඒ තුලින් ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා. දෙවියන්ගේ ඇල්ම බැල්ම කරුණාව ආශිර්වාදයේ තුලින් ඔබට නිරෝගී සම්පන්නිය දීර්ඝායස ලැබේවා. යහපතක් සිතක් සාන්තියක් අභිවෘද්ධියක්ම වේවා කියන සාදු ප්‍රාර්ථනා චිත්තේ පෙරදරි කරගෙන අපි දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයාත් සිහිපත් කරමු. අපේ මව් දෙමව්පියන් ප්‍රදාන කරගත් අප නමින් මිය පරලොව ගිය සියලු වර්ග පරම්පරානුගත ඥාති වර්ගයා මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඔවුන් සියාතින් සිය සිතින් සිදු කරගත් පිනක්සේ මේ පුණ්‍ය ඵලය අනුමෝදන් වීම තුළ දුකින් අත මිදී සැපයට පැමිණේවා කියන ප්‍රාර්ථනා චිත්තයෙන් යුක්තව ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. උතුම් සම්බොජ්ජංග ධර්මයන් වැඩිම තුළ ඒ ප්‍රතිපදාව ජීවිතයට එකතු කර ගැනීම තුළ සසර දුකින් එතරව ලබන උත්තම නිර්වාණ ධාතුව ලබා ගැනීම සඳහා සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ධර්මපර්යාය ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.